නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පියුමල් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිම රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 65/7 දේවාලපාර කටුබැද්ද මොරටු යන ලිපිනේ පදිංචි පින්වත් ලලනා වීරගුඩ පින්බර මෙනවිය ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනා එක රාශී වෙලා මීට වසරකට පෙර 2020 ඔක්තෝබර් මාස 21 වන දින මිය පරලෝකීය බී.ජී. සීලවතී මෑණියන්ට සහ මීට වසර 7කට පෙර 2014 නොවැම්බර් මාස 14 වන දින මිය පරලෝකීය සැම්සන් වීරගොඩ පින්බර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මේ ගෞතම බුදු සසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උදාර අදහස පෙරදරි කරගෙන තමයි පින්වත්නි අද උතුම් මේ ධර්ම දානමය පින්කම ඒ පින්වත් පිරිස විසින් සිද්ධ කරන්නේ. පින්වත්නි, සතුටු වෙන්න. මේ සසරේ එනකොට අපේ ජීවිතය තුළින් කයින් අපිට මේ මනුෂ්‍ය වර්ගයාට සත්තුන්ට කොච්චර පීඩා පැමිණලා ඇද්ද? වචනයෙන් කොච්චර ප්‍රශ්නවලට අපේ වචන වලින් ප්‍රශ්නවලට කොච්චර මුහුණ දීලා ඇද්ද අනිත් සත්වයෝ? අපේ ක්‍රියාවෙන් කොච්චර ප්‍රශ්නවලට මැදිහත් වෙලා ඇද්ද? එහෙම අකුසල් උපදින ප්‍රශ්නවලට විශේෂයෙන් පින්වත්නි, ඒ අකුසල් උපදින ප්‍රශ්නවලට මැදිහත් කර කර අපි මේ කය වචනේ අසංවර කරගෙන ආපු සසරේ දීර්ඝයි. එහෙම සසරේ ඒ පව් ටික වහගන්න යම් ප්‍රමාණයකට හරි අපිට මේ ධර්ම දාන හේතු වෙනවා පින්වත්නි. කුමක් නිසාද? අපේ අනුශාසනාව නිසා, අපේ ක්‍රියාව නිසා කයින් අයහපත් දේවල් කරන කොච්චර පිළමිලා ඇද්ද ලෝකයා. ඒ පව අපේ පිටිපස්සෙන් තාම ඉන්නවා ඇති. වචනින් අසංවරයේදීලා කී දහහක් කී ලක්ෂයක් අපි නිසා මේ විදි සමහර නිරේ පැහෙනවා ඇද්ද පින්වත්නි? අපි කියපු දේවල් කරපු දේවල් අනුකරණය කරලා පුරුදු කරලා ඒ දේවල් වල නිරත වෙලා කී දෙනෙක් නිරේ තිරිසන් ලෝකෙ පැහෙනවා ඇද්ද? දුක් විඳිනවා ඇද්ද? ඒ සසරේ කරගත්තු මහා පව් වහන මහා පින්කමක් මේ ධර්ම දානය කියන්නේ. මේ බණපද අහලා ශ්‍රද්ධාලාභය යම් කෙනෙක්ගේ සිත්වල උපදිනකොට පින්වත්නි, ඒ කෙනා ආය දුගතියට එන පව් වහගෙන තියෙන්නේ. වීරිය, සතිය, සමාධිය මේ බණපද අහලා දියුණු කරගත්තොත්, සීලය දියුණු කරගෙන අධිෂ්ඨාන කරගත්තොත්, ගුණධර්ම දියුණු කරගෙන අධිෂ්ඨාන කරගත්තොත් පින්වත්නි, අර පව් ටික ටික හරි වැහි යයි. විපාක විඳින ස්වභාවය අඩු වෙනස් වෙලා යන පින්වත්නි. අපි කොච්චර අනිත් අය වැරදි දෘෂ්ටි වල සමාදන් කරවලා, කොච්චර නිරේ යන විදිහට සමාදන් කරවලා ඇද්ද? මේ ජීවිතේ පව් වහනෝ ධර්ම දානේ. සමහර විට ඒ කරපු පව් වල සාපය සමහර අපි තාමත් සමහර අය ඉන්නවා මේ ලෝකේ ඒ පිවිතුරු නිමල දහම දෙසවන්න වලට ඇහෙන තික් මානිකවත් නැහැ පින්වත්නි. ඒ පව්කාරකම නිසා. සමහර අය ඉන්නවා සමහරලාට ඒ ඇහෙන මානෙ ඉන්නවා තාම කන් වලට ඇහිලා නැහැ. සමහරට පව්කාරකමක් වෙන්නේ නැති. සමහරට ඇහෙනවා ඇහුනට හිතට යන්නේ නැහැ. සමහරට පව්කාරකම තාම ජීවිතේ රැව්පිල්ලෙව දෙන නැති. හරි පුදුමයි පින්වත්නි. ඒ නිසා සියලු පව් වහන
උදාර පිනක් අපි මේ ධර්ම දානය කියන්නේ. ඒ නිසා මේ ධර්ම දානයෙන් අපි දෙව් මිනිස් ලෝකයාට ශ්‍රද්ධාව දෙනවා. වීරිය, සති, සමාධි, ප්‍රඥා දෙනවා. සසරේ ඉපදූ රාගයක් ඇත්නම් ඒ රාග දෙව් මිනිස් ලෝකයාගේ සංසිඳවනවා. සසරේ දේශයක් ඉපැද්දුවා නම් ඒ දේශය දැන් සංසිඳවනවා දෙව් මිනිස් ලෝකයාගේ. සසරේ සිත්වල මෝහ අන්ධකාරයෙන් ගිල්ලෙව්වා නම් ඒ මෝහ අන්ධකාරයෙන් දැන් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් නිදහස් කරනවා. මේ පින දැන් Tamanට ඊළඟට කැරකින පටන් ගනී. තමන්ගේ මම් මුලා වෙච්ච හිතට දැන් මේ පේන තික්මානේ රැකවරණයක් පේන පටන් ගන්නවා Tamanට. හරි ආශ්චර්යයි. ඒ ධර්ම දානේ ආශ්චර්යයෙන් කරනවා ඒක. තාම මුලා වෙන හැම මොහොතකම මුලා බවින් නිදහස් කරවන පණිවිඩය. අසත්‍යයේ ගිලිගිලී එන හැම මොහොතකම සත්‍යයේ සංදේශය තමන්ගේ ජීවිතයට කැඳගෙන එයි ධර්ම දානේ ආශ්චර්යයෙන්. ඉතින් ඒ නිසා ධර්ම දානේ දෙන්න පිරිස හිත හිතා සතුට වෙන අතරේ ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන අතරේ අද දවසෙත් අපි සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය වූ චිත්ත සංතානයේ ගැන ශ්‍රවණය කරමින් කල්පනා කරමින් මොහොතක් අපි ශ්‍රද්ධාවන්ත හිතක් උපද්දන මහන්සි ගනිමු පින්වත්නි. ඒ සැදැහැ සිත ඔබට බොහෝ කල යහපත පිණිස සැපේ පිණිස පවතිවි. පින්වත්නි ආශ්චර්යයි. එතකොට අපි මේ දේශනා මාලාවේදී කතා කළා එදා සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්බුදුරජාණන් වහන්සේ වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණි සිසිල් සුවේ විඳිමින් දසමාර සේනා අහෝ ඉද්දී ඒ සියලු දේවල් පරාජය කරමින් සම්බුදු වෙද්දී ආශ්චර්ය සිතක් ඉපදුනා පින්වත්නි. ඒ ආශ්චර්ය සිතේ දෙව් මිනිස් ලෝකයාට පිළිසරණ ගෙන ආශ්චර්ය අවබෝධ ඥානයන් 10ක් පිහිටියා. ඒ දසබල ඥානයන්ගෙන් සියනද කරන්නට විසරද ඥාන 4ක් පිහිටියා. දසබල ඥානයන්ගෙන් සියනද කරනවා විසරද ඥාන මත පිහිටා. ඒ දසබල ඥානයන්ගෙන් සියනද කළ විසරද ඥානයන්ගෙන් සියනද කළ සොඳුරු දේශනාවක් අපි ශ්‍රවණය කර ඉන්නේ. ඒ සබ්බත්තගාමිනින් පටිපදං යථා භූතං පජානාති. සියලු ප්‍රතිපදාවන් දකින ශාස්ත්‍රුන් වහන්සේට දෙව් මිනිස් ලෝකයා නිත නිකලස් කරවන දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් නිකලස් කරවල පරම පාරිශුද්ධත්වයට පත් කරවන්න සොඳුරු මානසිකාරයන් ටිකක් හරි ආශ්චර්යයි. මේ ජීවිතේ බැරුණා සසරේ කවදා හරි දවසක මේ විමසන දහම් පරයය සමහරට මේ දහම් පරයය අහා හිටපු ශ්‍රාවකයෝ සමහරලාට ජීවිතේ බොහෝ කාලයකට පෙර බුද්ධ ශාසනවල සමහරට මේ දහම් පරයය පුරුදු කරගපු හිටපු පිරිසක් වෙන්න පුළුවන් පින්වත් සමහර විට. සමහරට සවත් සර්වඥයන් වහන්සේ නමක්ගේ ශ්‍රී මුව මඩලින්ම සර්වඥයන් වහන්සේ නමක් ඉදිරියේදීම පුරුදු කරපු දහම් පරයය අහලා නිකලස් වෙන මාවත ඉවර කළා සමහරට සසර පුරුද්ද. එහෙම වෙන්න පුළුවන් පින්වත්නි. ඉතින් පින්වත්නි අපි කතා කරමින් හිටිය ද්වේතානුපස්සනාව කියන දහම් පරයය අපි ඊයේ සොඳුරු විශ්මිත අපි කවදාවත් අහලා නැති අපේ හිතේ පවතින පුළුවන් සැඟවුණු ස්වභාවයන් දෙකක්. කුමක්ද? සෙලවෙන කියන ස්වභාවය, චලනය වෙන කියන ස්වභාවය. මේ දුක උපද්දනවා කියලා විශ්මිත දෙයක්, පණිවිඩයක් අපි ශ්‍රවණය කළා. අද දවසේ සොඳුරු පණිවිඩයක් අපිට දෙනවා භාග්‍යතුන් වහන්සේ පින්වත්නි. කුමක්ද? බුදුරජාණන් දේශනා කළා මේ දෙආකාරයෙන් විමසන පින්වත් මහණෙනි. මේ දෙආකාරයෙන් විමසනකොට මේ සිත් සතන් නිකලස් වෙලා යනවා කියලා. මොකක්ද මේ දෙආකාරය? රූපේහි භික්ඛවේ ආරුප්පා සන්තතරාති අය මේකානුපස්සන. අරුප්පේහි නිරෝධෝ සන්තතරෝති අයං ဒ ුතියානුපස්සන. හරි ආශ්චර්ය පින්වත්නි. එතන මේ රූපේහි භික්ඛවේ අරුප්පා සන්තතරාති. ඒ කියන්නේ මේ රූපීමය ස්වභාවයට වඩා අරූපී ස්වභාවයේ සාන්තයි ප්‍රණීතයි කියලා හිතන්න කිව්වා.
ඒතර මේ අපේ හිතේ තියෙන රූපමය ස්වභාවය මොකද්ද? ඒතර සමහරලාට මෙතන හිට භික්ෂුන් වහන්සේලා රූප ධානය වඩාගෙන ඉන්නේ සමහර විට. දිනු කරගෙන. එතකොට මේ මෙතන කියන අර්ථවත් දේ තමයි මෙතන. එතකොට මේ රූප කියන්නේ කාමයන්ගෙන් හිත වෙන් කළා අකුසලයන්ගෙන් හිත වෙන් කළා ගන්න මානසික ස්වභාවයට කියනවා රූප ධාන කියලා. එතකොට ඒ කියන රූප ධාන ස්වභාවය තුලනොත් හිත වෙන් කරලා අරූපී යම් දෙයක් සිහි කරවලා ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ මේ වගේ අරමුණක් සිහි කරවලා හිතේ උපද්දනවද යම් දෙයක් අර මේ අකුසල් දුරු කළා කාමයන්ගෙන් වෙන් කරගෙන හැබැයි රූපයත් එක්ක යාගේ මනසට බැඳලා තියෙන තාම. ඒ සම්බන්ධය තියෙනවා. ඒ සම්බන්ධය සංවේදී. ඒ සම්බන්ධ සංවේදී මනසක් තුලින් ලබන යම් මානසික ස්වභාවයක් ඇද්ද ඒ ස්වභාවයට වඩා සාන්තයි කියලා හිතන්න කියන කුමක්ද මේ අරූපී කියන ධාන ස්වභාවය අරූපී ධන ඊටත් වඩා සාන්තයි ප්‍රණීතයි කියලා හිත දියුණු කරන්න කියනවා. ඔය එක විදියක් විමසන විදිය. ඒතකොට කොහොමද විමසන්නේ? මේ රූපී ස්වභාවයට වඩා අරූපී ස්වභාවය සාන්තයි ප්‍රණීතයි. රූප ධානයන්ට වඩා අරූපී ධානයන් සාන්තයි ප්‍රණීතයි. එහෙම හිත වාසය කරන්න කියන. ඊට පස්සේ ඊළඟ මොකද්ද? යම් රූපාවචරයම් සමාධියක් ඇද්ද අරූපාවචරයම් සමාධියක් ඇද්ද මේ සමාධියට වඩා ඒකට යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාව නිරුද්ධ වුණොත් යම් නිරෝධයක් ඇද්ද ඒ නිදහස් වීමක් ඇද්ද අනේ නිදහස් වීම ඊටත් වඩා ශාන්තයි ප්‍රණීතයි කියලා විමසන්න කියලා කිව්වා. එතකොට ඉස්සෙල්ලා කොහමද? රූපීමය මානසික ස්වභාවයට වඩා අරූපීමය ස්වභාවය සාන්තයි ප්‍රණීතයි. ඒක තව කියන මේ රූපාවචර ධාන වලට වඩා අරූපාවචර ධාන සාන්තයි ප්‍රණීතයි. සාන්තයි ප්‍රණීතයි. එච්චර හිතන් තියෙන සරලයි. ඊළඟ ස්වභාවය මොකද්ද? මේ අරූපාවචර ස්වභාවයට වඩා ඒ ස්වභාවය අරූපාවචර ස්වභාවය දිනු කළාට පස්සේ අරූපාවචර ස්වභාවයට හිතේ යම් ඇල්මක් උපදිනෝනේ. තෘෂ්ණාවක් උපදිනෝනේ. උපාදාන වෙනෝනේ. ඒකත් නිරුද්ධ වෙච්ච යම් නිවනක් ඇද්ද? ඒ නිවන ශාන්තයි ප්‍රණීතයි කියලා හිතන්න පුරුදු වෙන්න කියනවා. ඒ නිවන ශාන්තයි අරූපී ධානයට වඩා ඒකෙන් නිදහස් වුණු. එතකොට මේ රූප ධාන වඩා ගියපගෙන දේශනා ඇසුරින් අපිට පේනවා පින්වත්නි නිරෝධ සමය සංඥා වේදනා නිරුද්ධ වෙච්ච නිරෝධ සමාපත්තිය දියුණු කරලා නිකලස් වෙනවා කියන එතනින්. ඊට සමහරට මෙතන නිරෝධය කියලා කියන්නේ එතකොට මේ නිරෝධ සමාපත්තිය කියන ස්වභාවය අර්ථවත් කරන්න පුළුවන් එතකොට. නිරෝධ සමාපත්තිය කියන ස්වභාවය. දේශනා තුළින් තියෙන බොහෝ දේශනාවල අපිට අහු වෙනවා. ඊට මේ අරූප සමාධි දියුණු කර ගිහිල්ලා යා ටික ඉස්සරහට අරගෙන ගිහිල්ලා තමන්ගේ මානසික ස්වභාවය සකස් කරලා විඳීම් හඳුනා ගැනීම හරි පුදුමයි නිරුද්ධ වෙච්ච මනසක් ගොඩනගන අපිට හිතා ගන්න බෑ ඒක පින්වත්නි. ඔබට අහලා තියෙන කකුසඳ බුදුරජාණන් වහන්සේ ශාසනය මට මතක හිටියර සංජීව කියන මහරහතන් වහන්සේ. නැත්නම් සංජීව කියන මට මතක හිටිය සංජීව මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියකට සම්බන්ධිලා ගහක් යට ඉන්නෝ. දැන් ආස්වාස් ප්‍රස්වාස බව නතර වෙලා. තෘතියෙන්නේ. ඒතර මිනිස්සු බැලුවා දැන් ගහක් යට ඉන්නවා යද්දිත් ඉන්නවා ඉද්දිත් ඉන්නවා දවස් දෙකක් තුනක් තිබුණා. මේ දැන් වැඩි ඉන්නවා බැලුවා සමහරලාට ඉන්න මේ භාවනා ඉරියව්වෙදිම බැලුවා පොඩ නාහෙට අත තියලා හුස්ම වැටෙනවද කියලා ඒත් නේ. එනම් මේ අපවත් වෙලා තමයි කියලා ගොම කොළරොඩු වටේ ගොඩ ගහලා එනම් මේ දවලා ගින්දර තියලා ගියා පින්වත්නි. නිරෝධ සමාපත්තිය ආශ්චර්යයක් තියෙනවා. ගිනි ගන්නෑ. පුදුම දැහැනක් මේ. පුදුම දැහැනක් සම්බුදු කෙනෙක් අවබෝධ කරනවා. ආශ්චර්යයි සම්බුදු නෙතන. ආශ්චර්යයි සම්බුද්ධත්වය. මෙවන් සොඳුරු සැපයක් මේ දෙව් මිනිස් ලෝකයට දායාද කරනවා. අරහත් සම්බුදුරජාණන් වහන්සේ සාදු පින්වත්නි.
එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් දිවීමෙන් සරණ කරගන්න. මෙවන් ආශ්චර්ය අවබෝධයක් තියෙන පරිපූර්ණ අවබෝධයක් තියෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක්කින් තමයි අපට පිළිසරණ තියෙන පින්වත්නි. පුද්ගලික මතවාද වලින් අපට පිළිසරණ ලැබෙන්නේ නැහැ පින්වත්නි. මනාකොට පිළිසරණක් ලැබෙන්නේ නැහැ. යම් පිළිසරණක් ලැබෙන්න පුළුවන් අපිට ගියක් දොරක් හැදුවක් පොඩි පිළිසරණක් තියෙනවනේ පින්වත්නි. යාන වාහන ගත්තත් පොඩි පිළිසරණක් තියෙනවනේ. නමුත් සැබෑම පිළිසරණ තියෙන්නේ කොතනද? තිරුවන් සරණ තුල පින්වත්නි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තුලයි. හරි ආශ්චර්යයි. එතකොට අපි විමසන ක්‍රමය මොකක්ද එතකොට? ඒතර විමසන තියෙන දැන් දේශනා අනුසාරයෙන් බලද්දී අපිට හොඳට පැහැදිලි. එතකොට විස්තර කරගෙන යනවා කාමයන්ගෙන් හිත වෙන් කළා, අකුසලයන්ගෙන් වෙන් කළා රූප ධානය වඩන්න කියනවා. ඊට පස්සේ රූප ධානය ඉක්මවා ගිහිල්ලා අරූප ධානය වඩන්න කියනවා. ඒතර මෙතන මේ කරුණින් පැහැදිලි. ඒතර මේ පළවෙනි පදයෙන් පැහැදිලි කරන්නේ කොහොමද? මේ රූප ධානන වලට වඩා අරූප ධාන සාන්තයි ප්‍රණීතයි කියලා සිහි කර අරූප ධාන වලට හිතේ කැමැත්තක් උපදින්න කියනවා. මට මතකයි චුන්ද කියන එක දේශනාවක් තියෙනවා පින්වත්නි. මේ දේශනාව මට මතක නම් මතක් නැහැ මජ්ක්‍ධිම නිකාය පළවෙනි පොත්හාංශක තියෙන චුන්ද කියන ස්වාමීන් වහන්සේට කියනවා චුන්ද කෙනෙක් හිතන්න බලවන් කියනවා මේ පළවෙනි ධානය, දෙවෙනි, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා කියන්නේ නිකලස් බව කියලා. නෑ හිතන්න එපා කියන්නේ මෙහෙම හිතන්න කියනවා ඒ සම්බන්ධ. මේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානය කියලා කියන්නේ සැපසේ වාසය කරන විහරණ. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානය කියන එක මොකද? සැපේ උපදින විහරණ. ඊට පස්සේ මේ අරූප ධානය කියලා කියන්නේ සමවත කියලා කියන්නේ සාන්තව ජීවත් වෙන විහරණ. ඒ දෙකේ වෙනසක් තියෙනවා පින්වත්නි. වඩා ශාන්ත වෙන්නේ කොහොමද එතකොට? අරූප ධානය. වඩා ශාන්ත, වඩා ප්‍රණීත වෙන්නේ කොහොමද? අරූප ධානය පින්වත්නි. ඒක හිතට උගන්වන්න කියන තමන්ගේ හිතට මේ රූපයත් එක්ක සම්බන්ධයක් තියාගෙන ඉන්න මනසකින් උපද්දන රූප ධානයට වඩා හරි පුදුමයි. එතකොට මේ රූපෙත් එක්ක ඇස කන නාසය දිව කය මනසත් එක්ක සම්බන්ධය නැති කරන අරූප ධානය. අරූප ධානය හරි පුදුමයි. සාන්තයි ප්‍රණීතයි කියලා හිතන්න කියනවා. කොහොමද දෙනන් හිතන්න ඕන අපි? රූප ධාන වලට වඩා අරූප ධාන සාන්තයි ප්‍රණීතයි. හිත අපි වැඩ කරනවා ගෙදරතොරේ. එහෙම හිත අපි ගමන යනවා. කටයුතු කරනවා. බස් එකේ යනවා. බයිසිකලේ පැදගෙන යනවා හිත. බණපදයක් සොඳුරු නිකලස් කරවන. ඊළඟ දේශනා කරනවා ඒ අරූප ධාන ගැන විස්තර කරද්දී ඊළඟ විස්තර කරන අරූප ධාන අන්තිමට කෙලවර කරන්නේ පින්වත්නි සංඥා වේදනා නිරුද්ධ වෙච්ච නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය දිනු කරපුගෙන ආශ්‍රවයන් ඡය කරලා නිකලස් වෙනවා කියලා දේශනාවේ තියෙනවා පින්වත්නි. හරි ආශ්චර්යයි එතකොට. එතකොට එහෙනම් අරූප ධාන වලත් එතකොට ඒකට වඩා එහෙනම් සාන්ත ප්‍රණීතකමක් දෙනවා. නිරෝධය තමයි ශාන්ත. නිරෝධය තමයි ප්‍රණීත කියලා සිහි කර හිතට උගන්වන්න කියනවා. එහෙම යම් කෙනෙක් උගන් ඉන්නව නම් අප්‍රමාදීව දිවි පුදාගෙන කෙලස් තවන වීරියෙන් ওই දෙයාකාරී හිතට උගන්න කාලයක් ඉන්නකොට එක්ක රහත් වෙනවා කියනවා. එක්ක අනාගාමි වෙනවා කියනවා. අපිට මේක කරගන්න බැරුණා කියමු පින්වත්නි. හැබැයි අපි බලවත් ශ්‍රද්ධාවකින් මැරෙන පිරිසක් එතකොට. ඇයි නිකලස් මේ පරියායෙන් නිකලස් කරනවා කියලා සම්බුදු නිතින් දැකලා යම් දහමක් වදාලාද ඒ දහමමයි සත්‍ය කියලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන මහා ශ්‍රද්ධාවකින් තමයි උට විමස ඉන්නේ. එහෙම ශ්‍රද්ධාවක් තියෙන කෙනා දුගතියට යන්නේ නැහැ පින්වත්නි. එහෙම ශ්‍රද්ධාවක් තියෙන කෙනා දුගතියට යන්නේ නැහැ. එන මේ සැබෑ ශ්‍රද්ධාව කියලා කියන්නේ කොහොමද? කොට මේ භාග්‍යතුන් වහන්සේ මේ කියන අනුශාසනාව පිළිගන්න විශ්වාස කරන හිතක්. එහෙනම් තමන්ගේ හිත විශ්වාස කරනවා නම් පිළිගන්නවා නම් මොකද වෙන්නේ? මේ ඔස්සේ හිත කැරගෙනවා පින්වත්නි. දෝංකාර දෙන යෝනිසෝ මනසිකාරට හිත යනවා. ඒතර මේ ශ්‍රද්ධාව තමයි අපිට උපදින්නේ නැත්නම් අපි බලෙන් උපද්දනවා. ඒතර උපද්දලා තියෙන කොහොමද? ශ්‍රද්ධාව. බලෙන් උපද්දලා තියෙන වීරිය. බලෙන් උපදලා තියෙන සතිය, සමාධිය, ප්‍රඥාව උපදලා තියෙන. බලෙන් ඉපැද්දුවත් උපදලා තියෙන්නේ මේ ගුණධර්ම.
ඒතර බලන්න බුදුරජාණන් දේශනා කළා හරි ආශ්චර්යයි. මෙන්න මේ සම්බන්ධව පින්වත් ඔබට ඒතර වැඩිපුර දහම් කරුණු ටික. දැන් ඔබට ඇත්තටම ඔබේ ජීවිතේ ගලපලා විමසන්න තියෙන මෙච්චරයි. ඒතර අමතර දහම් කරුණු ටිකක් ඔබට මේ ආනිඤ්ජස්සප්පය කියන සූත්‍රයේ හරි ලස්සන සොදුරු කරුණු ටිකක් තියෙනවා පින්වත්. මොකද්ද? බුදුරජාණන් දේශනා කළ ආරි ශ්‍රාවකයා මෙහිම නුවණින් මෙනෙහි කරනවා කියන. කුමක්ද? මම බලන්නේ මේ අරූප ධානය වලට හිත පවත්වන තව ලස්සන ක්‍රමයක් පින්වත්. මේ මෙතන මුලින් කිව්වනේ රූප ධානය වලට වඩා මේ අරූප ධානයේ සාන්තය ප්‍රණීතය කියලා හිතා ඉන්න කියලා. දැන් මේ දේශනාවේ තව සොඳුරු පරයයක් විස්තර කරනවා. කොහොමද මේ ජීවිතයේ අත්විඳින යම් පංචකාමයක් ඇද්ද? පරලෝක අත්විඳින යම් පංචකාමයක් ඇද්ද? මේ ජීවිතයේ හඳුනා ගන්න යන කාමයක් ඇද්ද? පරලෝකදී හඳුනා ගන්න යන කාමයක් ඇද්ද? පරලෝක ඊළ වගේම පරලෝක හඳුනා ගන්න යන කාමයක් ඇද්ද? මෙලොව තිබෙන යම් රූපයක්ද? පරලෝක තිබෙන යම් රූපයක්ද? මෙලොවදී හඳුනා ගන්න යම් රූපයක්ද? පරලෝකදී හඳුනා ගන්න යම් රූපයක්ද? මෙලොව තියෙන රූපයක්ද? පරලෝක තිබෙන රූපයක්ද? මෙලොව හඳුනා ගන්න රූපයක්ද? පරලෝක හඳුනා ගන්න රූපයක්ද? ඒ වගේම යම් රූප ධාන සංඥාවක් ඇද්ද? ඒ සෑම සංඥාවක්ම යම් සමාපත්තියකදී ඉතුරු නැතු නිරුද්ධ වෙලා යනවා නම් ඒ තමයි ශාන්ත, ඒ තමයි ප්‍රණීත කියලා හිතන්න. දැන් බලන්න අරක හිතන තව ක්‍රමයක් පින්වත් මේ. අරකමයි හිතන තව ක්‍රමයක් මේ. ඒතර විස්තර වශයෙන් හිතනවා. ඒ කියන්නේ ආකින්චඤ්ඤායතන සමාපත්තියයි කියලා භාගතුන් දේශනා කරනවා. ඒතර බලන්න කුමක්ද? දැන් මේ පංචකාමයේ යම් මේ පංචකාමයක් ඇද්ද? පරලෝකයේ යම් පංචකාමයක් ඇද්ද? මේ ජීවිතය හඳුනා ගන්න කාමයක් ඇද්ද? පරලෝක හඳුනා ගන්න යන කාමයක් ඇද්ද? මෙලොව හඳුනා ගන්න යන රූපයක්ද? පරලෝක හඳුනා ගන්න යන රූපයක්ද? මෙලොව ඇති රූපයක්ද? පරලෝක තියෙන රූපයක්ද? ඒ වගේම යම් රූප ධාන සංඥාවක් ඇද්ද? ඒ සෑම සංඥාවක්ම මොකද වෙන්නේ? කොතනද නිරුද්ධ වෙන්නේ? ආකින්චඤ්ඤායතන සමාපත්තිය තමයි නිරුද්ධ වෙලා යන්නේ. ඒතර ඔහු ආකින්චඤ්ඤායතන සමාපත්තිය ගුණ හිතනවා කියනවා. ඒ සෑම සංඥාවක්ම යන් සමාපත්තියකදී ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් එය තමයි ශාන්ත, එය තමයි ප්‍රණීත කියලා හිත ඉන්න කියනවා. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව වාසය කරනකොට එයම බහුල වශයෙන් කරමින් වාසය කරනකොට සිත පහදින්නේ කුමකටද? අරූප සමාපatti ආදී දේ කෙරෙහිමයි කියනවා. හරි පුදුමයි පින්වත්. එතකොට මේ සසරේ අපි පුරුදු වෙලා තියෙන යම් දෙයකටද මේ ජීවිතෙත් අපි ඉක්මනට මේකතු වෙලා යන්නේ ඒ දේත් එක තමයි පින්වත්. එහෙනම් බලන්න දැන් මේ අරූප දැහැනක ಗುಣ හිතන්න ගත්තොත් මොකද වෙන්නේ? ආය හිත පහදින කුමක්ද? අරූප දැහැනටම හිත පහදිනවා කියනවා. ඒ චිත්ත ප්‍රසාදි තියෙනකොට මේ ජීවිතේදී මොකද වෙන්නේ? ආකින්චඤ්ඤායතන සමාපත්තිය දිනු කර ගන්නවා කියනවා. හරි පුදුමයි. එන මේ ආකින්චඤ්ඤායතන සමාපත්තිය කියන ගුණය හිතේ වඩන්න ඒකේ ගුණ හිතන්න ඒකට හිත පහදිනවා. පහදින්න මොකද වෙන්නේ? ආකින්චඤ්ඤායතන සමාපත්තිය පුදවගෙන වාසය කරන්න යහට දුර්ලභ භාග්‍ය උදා වෙනවා. ප්‍රඥාව තිබුණොත් මොකද වෙන්නේ කියනට හදිසියෙම. හොඳට ප්‍රඥාව වැඩිච්ච කෙනෙක් ඉන්න නිකලෙස් වෙනවා කියනවා. දැන් මේ කියන කාරණාව සිහි කර ඉන්න කෙනෙකුට උන් ප්‍රඥාව තියෙනවා. මොකද වෙන්නේ එතකොට? අර ප්‍රඥාව එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාව ඉදිරියේදී තියෙන කෙලෙස් මාත්‍රයක් ගලවලා දාලා අරහත්ත්වයටපත් කරනවා කියනවා. ප්‍රඥාව නැත්තම් මොකද වෙන්නේ පින්වත්? සසරට වැටෙනවා ඉතින්. කය බිඳී මරණින් මතු සකස් වන විඥානය කොහාටද ගෙනියන්නේ? ආකින්චඤ්ඤායතන තුල පිහිටවනවා කියනවා. පින්වත් මහන්නේ මේට කියන්නේ ආකින්චඤ්ඤායතන සමාපත්තියට හිත කර වූ පළවෙනි ප්‍රතිපදාවයි කියනවා. එහෙනම් දැන් ආකින්චඤ්ඤායතන සමාපත්තියට හිත පහදවන්න ඕනේ එතකොට. එහෙනම් රූප ධානය වලටත් එහෙනම් අපි හිත පැහැදවිය යුතුයි. එහෙනම් ඒකට කොහොමද කරන්න ඕන? අකුසලයන්ගේ ආදීනව සිහි කරලා දෙන්න ඕන මේ හිතට. මේ හිතට නිරන්තරයෙන් කොහොමද කරවන්න ඕන? අකුසලයන්ගේ ආදීනව සිහි කරවන්න ඕන. කුසලයේ ආනිසංස සිහි කරවන්න ඕන. කාමී ආදීනව සිහි කරවන්න ඕන.
පාපී කෙලෙස්වල ආදීනව සිහි කර කර 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 ඉන්නකොට තමයි රූප ධානය වලට හිත පිහිටන්නේ. දැන් බුදුරියා මට මතක එක තැනක තියෙනවා මේ අරිය පරිේෂණ සූත්‍රයේද කොහෙද මට මතක හැටියට තියෙන හරිය පුදුමයි. භාග්‍යතුන් බෝසතාණන් වහන්සේ කල්පනා කළා කියන බෝසත් කාලෙම දැන් මම මේ ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ඔක්කොම මම මේ අතහැරලා ඉන්නවා. ඒත් මගේ හිත මේ නික්කම පිහිටන්නේ නැත්තේ ඇයි කියලා. නික්කම පිහිටන්නේ නැත්තේ ඇයි කියලා. බලනකොට තේරුණා කියනවා. කයින් අතහැරලා හිටියට තාම මේව හිතින් අතහැරලා නැහැ. අපි බොහෝ දෙනෙක් කළ දෙන පින්වත් කයින් අතහැරලා විතරයිනේ. හිතින් අතහැරවීම පිණිස මොකද කරන්න ඕන? හිතින් අතහැරවීම පිණිස කාමයන්ගේ ආදීනව සිහි කරවල දෙන්න ඕන හිතට. දැන් ඔන්න අපි ළමයින්ට සමහර විට යම් අවස්ථාවල උඹට අරක දෙන්නේ නැහැ මේක දෙන්නේ නැහැ කියලා අපි කරලා තියෙන මොකද්ද? කයින් අතහැරවන එක විතරනේ. අරක අතහැරපන් මේක අතහැරපන් කියනවා එච්චරයි වැඩ මොකුත් නැහැ. ඒ ඇත්තට මේ කරලා තියෙන කොහොමද පින්වත්? අපි කයින් අතහැරවන එක විතරයි කරලා තියෙන්නේ. හිතනුත් අතහරවන්න ඕන. හිතින් අතහරවන්න මොකද කරන්න ඕන? අපි ළමයට ආදරෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ඊ අදාළ දේවල් වල සිද්ධි ගැන සමාජයෙන් සිදුවෙච්ච සිදුවීම් අරන් පැහැදිලි කරන්න ඕන. අද වර්තමාන නම් එච්චර දුරට යන්න වෙනවා අපිට. සමාජයේ සිදුවෙච්ච සිදුවීම් අරගෙන මේ දේවල් වල මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා මේකේ මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා මේ දේවල් පාවිච්චි කරලා මෙහෙම වෙලා තියෙනවා කියලා කරුණු කියනවා නැවත නැවත. අන්න හිතට ආදීනව සිහි කළ දෙනවා. සමහර අය ඉන්නවා බැන කිව්වට අතහරින්නේ නැහැ. සමහර අය ඉන්නවා ආදීනව සිහි කළ දෙද්දී අතහරින අය ඉන්නවා පින්වත්. ඒතකොට තමයි ළමයාගේ හිතට යන්නේ ඒක. ඒතකොට තමයි හිතට යන්නේ. හිතට ගියාට පස්සේ පහසුවෙන් අතහරිනවා. කිසි කරදරයක් නැහැ. සමහර ඉතින් හිම්මත් කරලා අතහරින්න බැරි දඩබ්බර චරිත ඉන්නවා. ඒක වෙනම කතාවක්. සමහරට මේ දඩබ්බර චරිතෙත් හැබැයි මෙල්ල වෙනවා අපි කරුණාව ඉදිරියේ කාලයක් ඉවසද්දි සමහර විට. සමහර ඉතින් චරිත ඉන්නවා දේවදත්ත වගේ හදන්න බැරි චරිත. කරන්න දෙයක් නැහැ ඒකට ඉතින්. එතකොට අපි ඉවසීමෙන් අපි පුළුවන් තරම් මහන්සි ගන්න අපිට කරන්න පුළුවන් දේ අපි අවංකව කරන්න ඕන. ඉන් එහාට ඉතින් දෙයක් කරන්න බෑ අපිට පින්වත්. අවංකව අපිට කරන්න පුළුවන් දේ අපි කරන්න ඕන. හරි ආශ්චර්යයි අපේ ශාස්ත්‍රුණ දැන් බලන්න දේවතානුපස්සනාවේ මෙහිම පරියායක් දේශනා කළා. ආනිඤ්ජසප්පයි සූත්‍ර තව පරියායක් ලස්සනට විස්තර කරනවා පින්වත්. ඊළඟ දේශනා කරනවා කුමද්දී පින්වත් මහණෝ මේට කියන්නේ ආකින්චඤ්ඤායතන සමාපත්‍ර හිතකරු පළවෙනි ප්‍රතිපදාව. පින්වත් මහණේ ආයෙත් තව වෙන ප්‍රතිපදාවක් කියන්නම් කියනවා. කුමද්දී ප්‍රතිපදාව හරි ලස්සනයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුණජ පරම් භික්කවේ අරිය ශාවකෝ අරඤ්ඤගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති. ශුඤ්ඤමිදං අත්තේනවා අත්තනියේනවාති. තස්ස ඒවං පටිපන්නස්ස තබ්බහුල විහරිනෝ ආයතනේ චිත්තම් පසීදති සම්පසාදීති සති ඒතරහිව ආකින්චඤ්ඤායතනං සමාපජ්ජති පඤ්ඤායවා අදිමුච්ඡති. මොකද කියන්නේ පින්වත් මහන්නේ මෙහෙම හිතන්න කියනවා ආරි ශ්‍රාව එක්ක අරණ්‍යයකට ගිහිල්ලා රුක් සෙවණකට ගිහිල්ලා පාළු තැනකට ගිහිල්ලා මෙහෙම හිතනවා කියනවා මේ පංච උපාදානස්කන්ධය තමන්ගේ වශයෙන් පවත්වාගත හැකි දෙයකින් හිස් වෙලා තියෙන්නේ. මේ තමන්ගේ ජීවිතේ මොකද කියන්නේ තමන්ගේ මේ තමන් ජීවිතේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. ඇස කන නාසය දිවකය මනස තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද බලන්න. තමන්ගේ ඇසට හැමතිස්සෙම එකම දෙයක් පෙනේවා ප්‍රිය දේවල් විතරක් පෙනේවා කියලා පතන්න පුළුවන්ද? ලබන්න බෑ. තමන්ගේ කන නාසය දිවකය මනසට ප්‍රිය දේවල් ඇසේවා ලබන්න පුළුවන්ද? ලබන්න බෑ. මේ පරිසරයේ තියෙන්නේ යම් දෙයක්ද? අපි ඉපදිච්ච ලෝකයේ තියෙන යම් දෙයක්ද? ඒ දේවල් තමයි ඉතින් ලබන්න වෙන්නේ පින්වත්. එකම දෙයක් විතරක් ලබන්න බෑ. ප්‍රිය දේවල් විතරක් ලැබේවා අප්‍රිය දේවල් නොලැබේවා. මුණ නොගැසේවා ලබන්න බෑ. ඒ බවින් හිස්. ඒකෙන් හිස් කියලා කියන පින්වත්නි. ඒ කියන්නේ හිස් කියලා කියන්නේ එහෙම දෙයක් නෑ මේ ලෝකේ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්. ඒකයි කරුණේ හිස්. හරි පුදුමයි ඒක. හිතන්න කියනවා මේ තමන්ගේ ජීවිතේ මේ ඇස කරන නාසය දිවකය මනස මේ උපාදානස්කන්ධ පහ මේ තමන්ගේ වශයෙන් පැවැත්වීමේ හැකියාවෙන් හිස් වෙලා තියෙනවා.
ඒ කියන්නේ මේ වගේ එක දෙයක් උපදින්න බෑ කියන එක. හිස් කියලා කියන්නේ ඒකයි. තමාගේ වසඟි පවත්වාගත හැකි දෙයකට අයිති නෑ කියලා හිතන්න කියන හරි පුදුමයි පින්වත්නි. මේක පොඩි මානසිකාරයක් නෙමෙයි එතකොට. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවකින් යුක්ත වෙලා ඒවම බහුල කරමින් වාසය කරනකොට සිත පහදින්නේ අරූප සමාපatti වලට නගින හරි පුදුමයි. තමන්ගේ වසඟි පවත්තන දේවල් වලින් මේ ජීවිතේ හිස් කියලා හිතන්න ඕන. තමන්ගේ වසඟි පවත්වාගත හැකි දෙයකට අයිති මේ ජීවිතේ අයිති නෑ කියලා හිතන්න කියනවා. අයිති නෑ කියලා හිතන්න මොකද වෙන්නේ? රූපෙට හිත පිහිටන්නේ නැතු යනවා. හරි පුදුමයි. රූප දැන් අපිට වැඩිපුර ඕලාරිකව තියෙන රූපෙනේ පින්වත්නි. ඒතර මොකද රූපෙට හිත පිහිටන්නේ නැහැ. රූපෙට හිත පිහිටන්නේ නැතු යනකොට කොහට යන්නේ? අරූප දේවල් වලට තමයි හිත පිහිටන්නේ එතකොට. අරූප දේවල් වල හිත පිහිටනකොට මොකද වෙන්නේ? අන අරූප දැහනක් තුල ඇලුම් කරනවා කියන හිත. ඒ චිත්ත ප්‍රසාද තියෙනකොට මේ ජීවිතේදීම ආකින්චඤ්ඤායතන සමාපත්තියම හිත පිහිටනවා කියනවා. ප්‍රඥාව තිබිච්ච කෙනෙක් නම් මොකද වෙන්නේ? මේක හිතා ඉන්නේ. හිත නිකලස් කරනවා කියනවා. එච්චර බලගතුයි. ඒතර ප්‍රඥාව නැත්තම් මොකද වෙන්නේ? අර හිත නිකලස් වෙන විදියට එතන තියෙන සසරට බැඳින දේ Tamanට හඳුන ගන්න බෑ. මොකද මෙතන යනකොට පින්වත්නි හිතේ පීඩාකාරී දේවල් දුරු වෙවි යන්නේ මෙතෙන්ට යනකොට. පීඩාකාරී දේවල් දුරු වෙලා දැන් ප්‍රඥාව නැත්තම් මෙතන දැන් මෙතනදී සසරට බඳින යම් පුංචි සංයෝජනයක් තියෙනවා. ඒ සංයෝජනේ සංවේදී වෙන්නේ ප්‍රඥාව නැති කෙනාට. ඒ නිසා මොකද වෙන්නේ? මේ දැහැන තුල ඉඳලා ඒක දුරු කරගන්නේ අදක්ෂ නැහැ. ප්‍රඥාව තිබුණා මොකද වෙන්නේ? ඒ නිසා පින්වත්නි මේ ප්‍රඥාව තිබුණොත් එහෙම මෙවන් සාන්ත සමාධියක් තුල පවා හිත හිර වෙන්නේ. ඇයි ප්‍රඥාව තියෙන කෙනාට මෙවන් ශාන්ත තැනක පවා සසරට ගෙනියන සංයෝජනයක් තියෙන බව පේනවා ආශ්චර්යයි. ප්‍රඥාවට තමයි ඒක පේන්නේ පින්වත්නි. ඒකයි කියන්නේ මේ ප්‍රඥාවෙන් වන්ත කෙනා නම් මේක නිකලස් කරගන්නවා මේකත් ඇති. නිරෝධයට එනවා එතකොට. ඒතර මෙතනත් යම් තණ්හාවක් දකිනවා නම් ඒකනේ හරි පුදුමයි අපේ බෝසතාණන් අතර මේ ඥාණය තිබ්බනේ පින්වත්නි. බෝසත් කාලේ පුදුමයිනේ හිතා ගන්න බෑනේ. ඔබට මතක ඇති ආලාර කාලා මුද්දකරාම පුත්තගාවට ගිහිල්ලා අරූප සමාධි වඩලා කල්පනා කරනවා හරි වෙදේනේ. ඒ ඇහුවේ ඒගොල්ලන්ගේ මෙච්චරද ඒගොල්ලන්ගේ සම්පූර්ණ කෙලවරට පැමිණි. ඔව් කිව්වා. තනියෙන් ගිහින් කල්පනා කරන බෝසතාණන් වහන්සේ මේගොල්ලෝ මේ නිදහස් වීමක් ගැන කතා කළාට මේකිනුත් ආයි උපද්දල දෙන්න ඉපදීමක් විතරයි. පුදුම ඥානයක් ප්‍රඥාවක් තිබ්බ පින්වත්නි. ඉතින් ප්‍රඥාවේ හරි පුදුමයි ප්‍රඥාවේ ආශ්චර්යය. ප්‍රඥාව තියෙන කෙනා නිකලෙස් වෙනවා මෙතනදී. මේ කියන ශාන්ත සමාධියේ ප්‍රඥාවන්ත කෙනා මොකද වෙන්නේ? නිරුද්ධ වීම දැකලා නිරුද්ධ වීම ශාන්තයි කියලා දැකලා එතෙන්ට හිත පවත්නවා. ඒතර බලන්න මේ එතකොට දැන් මේ ආකින්චඤ්ඤායතන සමාධිය ශාන්ත එකක් අරූපයකට වඩා. හැබැයි ප්‍රඥාවන්ත කෙනාට මොකද වෙන්නේ? මෙතනත් පේනවා සසරට ගෙනියන සංයෝජනයක් තියෙනවා කියලා. දැකලා ඔහු සීකල්පනාවෙන් ඉඳලා ඒ සංයෝජනේ නිරුද්ධ කරගන්න කටයුතු කරනවා. ඒක තමයි අරූපේ තියෙන නිරෝධය තමයි ඒකද පින්වත්නි. දේශනාවල තියෙනවා. ඒතර මේ කියන අරූප ධානය ඉදිරියට ගෙනහිල්ලා සංඥා වේදනා නිරුද්ධ වෙච්ච සමාපත්තියක් තියෙනවා. ඒ සමාපත්තියේදී නිකලෙස් වෙලා නිදහස් වෙලා යනවා කියනවා. මේ දෙයාකාරයටම එතකොට ශ්‍රාවකයෝ නිදහස් වෙලා තියෙනවා පින්වත්. නිරුද්ධ වීම කියලා කියන්නේ එතකොට ඒ ආකාරයෙන් තමයි කොහොමද අරූපේහි නිරෝධේ සම්තතරෝ. අරූප ධානයක් ඇද්ද? මේ ප්‍රඥාවන්ත කෙනාට මේ ධාන තුල මේ සංයෝජනේ දැකලා එතනම දුරු කරගෙන අරූපේ ඒ ශාන්ත බව නම් නිවනට ගියනවා හිත. සමහර ශ්‍රාවකයෝ ඒක වේදනා සංඥා නිරුද්ධ වෙච්ච නිරෝධ සමාපatti හිත ගෙනල්ලා නිකලෙස්ලා යනවා කියන හරි ආශ්චර්යයි. ඉතින් සම්බුදු සිතින් තමයි මේ ආශ්චර්ය දකින්න පින්වත්නි. ඒක අපිට හිතා ගන්න බෑ. ආශ්චර්යයි. සමහර විට ඒ විදිහට විදර්ශනා කරද්දී වේදනා සංඥා නිරුද්ධ වෙච්ච සමාධියට හිත ගෙනියන වෙන්න පුළුවන් පින්වත්නි.
ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා කය බිඳී මරණින් මතුව මේක සිදු වෙන්න පුළුවන් දෙයක් කියනවා. ඒ කියන්නේ මේ භික්ෂුවගේ උපතක් පිණිස සකස් වන විඥානේ ආකින්චඤ්ඤායතනය තුල පිහිටනවා. පින්වත් මහණනි මේට කියන්නේ ආකින්චඤ්ඤායතන සමාපatti හිතර කරු දෙවෙනි ප්‍රතිපදාව කියලයි. මීට ඉස්සෙල්ලාද පින්වත් මේ සුණක්කත්ත කියන සූත්‍රයක් තියෙනවා හරි ලස්සනයි බුදුරජාණන් දේශනා කරන මෙතනදී. පින්වත් මම මේ සුණක්කත්ත හරි පුදුමයි කියනවා මේ ආකින්චඤ්ඤායතන කියන මේ සමාපatti වඩපු කෙනාට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියනවා. මොකද්ද? ඒ කියන්නේ ආකින්චඤ්ඤායන සමාපatti උපදවගෙන ඒට ඇලුම් කරනකොට ආකින්චඤ්ඤායතන සමාපatti උපදවගෙන ඒට ඇලී සිටින පුද්ගලයාගේ කතා බහත් ඒකමයි කියන. එච්චර දැන් අපි වුණත් එහෙමනේ. යම් දෙයක් අපේ හිතට විශාල සතුටක්, සැපයක්, පහසුවක් ගෙනත් දුන්නොත් මොකද වෙන්නේ? අපි දවස් ගාණක්, මාස ගාණක් වුණත් ඒක කතා කරගෙන ඉඳී. පුංචි කෑමක් වුණත් බලන්නකො. හොඳ ප්‍රණීත දෙයක් හම්බුනොත් එහෙම අපිට යන තැනදී කතා කරන්නෙත් ඕක හිත හිතා ඉන්නත් ඒක හිතේ ස්වභාවය. බලන්න එතකොට මේ අරූප වගේ සාන්ත සමාධියක් උපදවගත්තු කෙනාට ආකින්චඤ්ඤායතන වගේ එහෙමයි කියන කතා කරන්නේ. ඒකටමයි කියන නැවත නැවත හිත පිහිටවන්නේ. ඒට අනුවමයි කියන කල්පනා කර කර ඉන්නේ. නැවත නැවත හිතන්නේ එබඳු කෙනෙක්මයි කියන ඇසුරු කරන්නක් කැමති වෙන්නේ. හරි පුදුමයි. එබඳු කෙනෙක්මයි කියන ඇසුරු කරන්නක් කැමති වෙන්නේ. හරි පුදුමයි මේක පින්වත්නි. ඒතර මේ අපේ ඇසුර කියන එකත් ඒතර බලන්න මේ හිත වැඩි වැඩි යනකොට සත්පුරුෂ වෙනකොට අසත්පුරුෂ ඇසුරෙන් නිකම්ම බැහැර වෙනවා පින්වත්නි. පංචකාමයෙන් හිත බැහැරනකොට පංචකාමයේගිනුත් බැහැර වෙලා යනවා. පංචකාමයේ ඇසුරු කරන අයගිනුත් බැහැර වෙලා යනවා. කාමී ජනයාගිනුත්. පුදුම දෙයක් මේක පින්වත්නි. ඇසුරු කරන් ලැබෙන්නෙත් ආස ඒ වගේ කෙනෙක් කියනවා. ඔහු සතුටක් ලබන්නේ. එතකොට රූප ධානය පිළිබඳ මහා වර්ණාවෙන් කතා කරන විට අසන්නවත් කැමති නැහැ කියන. ආකින්චඤ්ඤායතන සමාපatti අත්විඳපු කෙනාට පුදුම දෙයක් පින්වත්නි. රූප ධානය ගැනවත් වර්ණනා කර කර කතා කරන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. සවන්නත් යමන්නේ නැහැ කියන. එන මේ අසත්පුරුෂ ඇසුරේ එලි එලි ගලි ගලි ඉන්න හේතුව හොඳට පැහැදිලි. හොඳට පැහැදිලි. ඇයි සත්පුරුෂ භූමියට ඇවිල්ලා මදි. සත්පුරුෂ භූමියට ඇවිල්ලා මදි නිසා අසත්පුරුෂ ඇසුරේ එලි එලි අපි ඉන්නවා. කාමයේ ඇලිච්ච කෙනාට කාමයේ ඇලිච්ච ජනතාවමයි හොයන්නේ. නික්කම්මේ ඇලිච්ච කෙනා නික්කම්මට ඇලිච්ච අයම හොයයි. අසත්පුරුෂයම හොයයි. සත්පුරුෂයෝ සත්පුරුෂයම හොයයි. ශ්‍රද්ධාවන්ත කෙනා ශ්‍රද්ධාවන්ත කෙනාම හොයයි. ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥාවන්ත කෙනාම හොයයි. වීරියවන්ත කෙනා වීරියවන්තයෙක්ම හොයයි පින්වත්නි. මොකද ඒකට හේතුව කතා බහ පවා ඒ කතා බහෙන් පවා සතුටක් උපද්දන්නේ ගැළපිලා යනවා නම් විතරයි. එහෙනම් මේ අපේ ජීවිත වෙනස් කරගන්න බැරි කී රහස අපේ ඇසුරවල අතහැර ගන්න බැරි කී රහස හොඳට පැහැදිලි පින්වත්නි. හොඳට පැහැදිලි. කියනවා එයට සවන්නේමයි එයට සවන්නේමත් නෙවන්නේ කියන. ඒ ගැන හිත පිහිටවන්නේවත් නැහැ කියනවා. ඒ පුද්ගලයාව ඇසුරු කරන්නෙත් නැහැ කියනවා. ඒ තුලින් සතුටක් ලබන්නේ නැහැ කියනවා. හරි පුදුමයි. ආකින්චඤ්ඤායතන සමාපatti වඩන කෙනා රූප ධානය වඩන කෙනාගේ ඇසුරක් ලබන්න කැමති නැහැ කියනවා. ඒක පුදුමයි වෙනත් අපිට තේරෙන්නේ නැහැ ස්වභාවය. බුදුවරු මේ ලෝක සත්‍යය එහෙනම් ඇසුරු කරගන්නත් කොහොමද පින්වත්නි? මහා කරුණාවෙන් ඇසුරු කරන්නේ. දැන් මේ කතා කරන්නේ පින්වත්නි අවිද්‍යාසහගත මනසක් තියෙන කෙනානේ. ඒතර අවිද්‍යාසහගත මනසක් තියෙන කෙනා යම් සැපයකට ආවද ඒ තුල කොටු වෙනවා. කොටු වෙලා ඒකෙම අසත්පුරුෂ වෙන්න පුළුවන්. එහෙමයි වෙන්නේ. නමුත් විද්‍යාව උපදවගෙන සියල්ල දැනගත්තු සියල්ල දැක්කතු ශාස්ත්‍රඥ වහන්සේ මේ සියල්ලගේම කෙලවරට ඇවිල්ලා ඉන්නවා. සියලු දෙනා මහා කරුණාවෙන් ඇසුරු කරනවා. පුදුමයි ඒක. සුණක්කත් එක මේ වගේ දෙයක් වෙනවා. විශාල ගලක් දෙකට බිඳිනවා. ඒ එකතු කරන්න බෑ කියනවා. සුණක්කත් අන්නේ වගේ තමයි කියනවා. ආකින්චඤ්ඤායතන සමාපatti උපදවගෙන ඒට ආස කරන පුද්ගලයා තුළ යම් රූප ධානයකට ඇති බැඳීමක් ඇද්ද? ඒක බිඳිලා කියනවා තියෙන්නේ. ඕව හඳුන ගන්න ඕන මේ විදිහටයි කියනවා. ආකින්චඤ්ඤායතන සමාපatti උපදවගෙන ඒට ඇලුම් කරන පුද්ගලයා රූප ධානයට ඇති බැඳීමෙන් වින්වී වාසය කරන කෙනෙක්. ඒ තරම් ශාන්තයි, ඒ තරම් ප්‍රණීතයි
අරූප ධානය රූප ධානයට වඩා. මේකයි. පින්වත්නි, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි ආයත ඔබට වෙන දෙයක් කියන්න. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකේ නෝන්නේ මෙහෙම කියලා මෙනෙහි කරන්නේ. මම මේ ජීවිතයේ කිසි දෙයකට බැඳෙන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ වගේම කිසි කෙනෙකුට කරදර කරන කෙනෙක් වෙන්නෙත් නැහැ. කිසි තැනක මගේ කෙලෙස් පවත්වන්නෙත් නැහැ. ඒ වගේම කිසි තැනකට බැඳෙන්නෙත් නැහැ කියලා හිතන්න කියන. හරි ලස්සන වාක්‍ය ටිකක් පෙන්නනවා. මොකද්ද? මම මේ ජීවිතයේ කිසි දෙයකට බැඳෙන කෙනෙක් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට කරදර කරන කෙනෙක් වෙන්නේ නැහැ. කිසි තැනක මගේ කෙලෙස් පවත්වන්නේ නැහැ. ඒ වගේම කිසි තැනකට බැඳෙන්නේ නැහැ කියලා හිතා ඉන්න කියනවා. ওই විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව එම් බහුල වශයෙන් කරමින් වාසය කරනකොට සිත පහදින්නේ අරූප සමාපත්තිය ආදී දේ කෙරෙහිමයි කියනවා. ඒ චිත්ත ප්‍රසාදෙ තියෙනකොට මේ ජීවිතයේදී මොකද වෙන්නේ? ආකින්චඤ්ඤායතන සමාපත්තිය දියුණු කර ගන්නවා කියනවා. පඤ්ඤාය අධිමුච්ඡති. ප්‍රඥාවෙන් මොකද වෙන්නේ? නිකලෙසුනත් වෙන්න පුළුවන් කියන හරි ආශ්චර්යයි. කය බිඳී මරණින් මතුවත් මේක සිදු වෙන්න පුළුවන් කියනවා. හදිසියෙන් කය බිඳී මරණින් මතු මොකද වෙන්නේ? ඒ කියන්නේ කෙනාගේ උපත පිණිස සකස් වන විඥානේ ආකින්චඤ්ඤායතන තුරට එක් කරගෙන යනවා කියනවා. දැන් බලන්න අපි මිතුවක් කල් මේව කියන දේවල් කොච්චර අద్භූත විදිහටද අපි හිතාගෙන හිටියේ මේ ලෝකවලට යන්න, මේ කියන විමුක්ති රසය අත්විඳින්න. අපි කොච්චර දේවල් කරන්න ඕනද? අපි හිතන් හිටියේ මේ පළඟ බැඳගෙන ඇස් දෙක පියාගෙන දත මිටි කාගෙන මේ ඉන්න ඕන. මේක පටන් ගන්න තැනම කියලා අපි හිතන් හිටියේ එහෙම නේ පින්වත්නි. පටන් ගන්න තැනම එහෙම දත මිටි කන එකක් නෑ පින්වත්නි. බොහොම සැහැල්ලුවේ මේ මාර්ග තේරුම් අරගෙන වඩන්න තියෙන්නේ. ඉතින් දිනදා ජීවිතේ සුන්දරමි සොඳුරු දහම් පරයයකින් පටන් ගන්න පින්වත්නි. සිහි කර කර දැහැන් ගත වුණොත් දත මිටි කාගෙන පළඟ බැඳගෙන ඉන්න බැරියේ. එතෙ මේ දැහැන් ගත වෙන දවසේ ඉතින් හොඳයි සාදු එහෙම දැහැන් ගත වුණොත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකට කියන්නේ ආකින්චඤ්ඤායතන සමාපatti හිත කරු තුන්වෙනි ප්‍රතිපදාව කියලායි කියනවා. පින්වත් මහණනි තව වෙන එකක් කියන්නම් කියනවා. ඒ කියන්නේ මේ ආර්ය ශ්‍රාවකයා මෙහිම කල්පනා කරනවා. මේ ජීවිතය අත්විඳින පංචකාමයක් ඇද්ද? පරලෝක අත්විඳින යම් පංචකාමයක් ඇද්ද? මේ ජීවිතය හඳුනා ගන්න කාමයක් ඇද්ද? පරලෝකදී හඳුනා ගන්න කාමයක් ඇද්ද? මෙලොව තිබෙන යම් රූපයක් ඇද්ද? පරලෝක තිබෙන යම් රූපයක් ඇද්ද? මෙලොව හඳුනා ගන්න රූපයක්ද? පරලෝක හඳුනා ගන්න රූපයක්ද? ඒ වගේම රූප ධාන සංඥා ඇද්ද? ඒ වගේම යම් ආකින්චඤ්ඤායතන සංඥා ඇද්ද? ඒ සෑම සංඥාවක්ම යන් සමාපත්තියකදී ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා නම් ඒ තමයි ශාන්ත, ඒ තමයි ප්‍රණීත. ඒ කියන්නේ කොහෙද? නේව සංඥා නා සංඥායතනට හිත පිහිටෝනේ හැටි පින්වත්නි. හරි පුදුමයි එතකොට. නේව සංඥා ඇත්තෙත් නැති නැත්තෙත් නේව සංඥා නා සංඥා. හරි පුදුමයි පින්වත්නි. මේ ස්වභාවය මේ මානසික ස්වභාවය අපිට හිතා ගන්න බෑ ඒක. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව බහුල වශයෙන් වාසය කරනකොට සිත පහදින්නේ අරූප සමාපත්තිය ආදී දේ කෙරෙහිමයි කියනවා. ඒ චිත්ත ප්‍රසාදයේ තියෙනකොට මේ ජීවිතේම නේව සංඥා නා සංඥායතන සමාපත්තිය දියුණු කරගන්නවා. ප්‍රඥාවෙන් මොකද වෙන්නේ? ප්‍රඥාවන්ත කෙනෙක් නම් ඒකෙන්ම නිකලෙස් වෙනවා කියනවා. ඒ ප්‍රඥාවට සංවේදී වෙනවනේ. ප්‍රඥාව කියන අරුම පුදුම සුන්දර කාරණාවක් පින්වත්නි. මොකද මේ එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වෙනස් නේ පින්වත්නි. ඒ අතර ලෝකේ ඉන්නවා ප්‍රඥාව අධික ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයට මේ මොන සමාපත්තිය දිනු කළත් ඒ හැමතැනකම සංවේදී වෙන තමයි දුක. ඒ හැමතැනකම සංවේදී වෙන්න පුළුවන් තරම් තමයි දුක්ඛ සමුදය. එතකොට සුළු පරියායකින් සමහරට ඉක්මනට නිකලෙස් කරගන්න පුළුවන්. ඒකනේ බලන්න සාරිපුත්තයන් වහන්සේ පවන් සලසලා ඉන්න ඉරියව්වෙන් නිකලෙස් වුණානේ පින්වත්. කොහොම හිතාගන්න පොඩ්ඩක් කල්පනා කරන්න. අපි හිතන් ඉන්නනේ වාඩි වෙලා ඉඳි ඇස් දෙක පියන් ඉන්නකොට තමයි නිකලෙස් වෙන්නේ කියලා. මේ සම්බුද්ධ ශාසනයේ සෙම්පතියා නිකනුත් නෙමෙයි. කටයුත්තක් කර කර ඉඳි නිකලෙස් වෙච්ච උත්තමේ. හරි පුදුමයි.
එහෙනම් මේ අතුවගා ඉඳමින් නිකලෙස්න ශ්‍රාවකයෝ බිහි වෙන්න බැරි කමක් නැහැ. එතකොට මේ ලෝකේ සාස්ත්‍රුන් වහන්සේ පවන්සලමින් ඉන්නවා. සූකර කතලිනේදී හරි පුදුමයි වේදනාව ගැන දේශනා කරපු දහම් පරයයට හොඳට කන් යොමාගෙන හිටියා. නිකලෙස් වුණා පින්වත්නි. බණපද හොඳට අහන් ඉන්නවා කියන එක නිකලෙස් කරන උදාර මාවතක්. කන් යොමාගෙන සිත් යොමු කරගෙන බණපද අහන්න ධර්ම දානය දෙන්න පිරිස මේ කරන්නේ මොකද්ද මේ ඔබ? හිත නිකලෙස් කරන උදාර පණිවිඩේ දෙව් මිනිස් ලෝකයට දෙනවා. පුදුම දෙයක් පින්වත් ධර්ම දානය කියලා කියන්නේ. හිතා ගන්න බෑ. ඒක සාරිපුත්තයන් වහන්සේ සංසාරේ එනකොට කොච්චර මේ වගේ සොඳුරු දහම් පරයයන් සිහි කළ ඇද්ද පින්වත්නි. හරි පුදුමයි ඒක. ඊට පස්සේ දේශනා කරන්නේ නේව සංඥා නා සංඥායතන සමාපත්තිය. ඉතින් මේ ප්‍රතිපදාව දැන් අරූප සමාපත්තිය දී කිරීමයි කියන ද හිත ඇදලා යන්නේ. ඒ චිත්ත ප්‍රසාදි තියෙනකොට මේ ජීවිතයේදීම නේව සංඥා නා සංඥායතන සමාපත්තිය දියුණු කරගන්නවා. ප්‍රඥාවෙන් අරහත්ත්වයට පත් වෙන කය මිදී මරණින් මතුවත් මේක සිදු වෙන්න පුළුවන්. එතන මේ නේව සංඥා නා සංඥායතනින් පස්සේ තමයි සමහර දේශනාවල තියෙන පින්වත්නි. එතකොට සංඥා වේදනා නිරුද්ධ වෙච්ච නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඒ සමාපත්තියේ ඉඳගෙන නිකලෙස් වෙනවා කියලත් සමහර දේශනාවල තියෙනවා පින්වත්නි. ඒතර ඒ අයගුණුත් එතකොට මේ ගන්න පුළුවනි මේ රූප ධාන වලට අරූප ධාන වලට වඩා ඒ නිරෝධ සමාපත්තිය සාන්තයි ප්‍රණීතයි. ඒ තණ්හාවෙන් නිදහස් වුණ තැන තමයි එතකොට මේ කොහෙන් ගියත් සාන්ත ප්‍රණීත වෙන්නේ පින්වත්නි. දැන් අතන රූපෙත් එක්ක සම්බන්ධය තියෙන නිසා අරූපෙක සාන්තයි ප්‍රණීත. හැබැයි තණ්හාවේ සම්බන්ධය තියෙනවා. හැබැයි රූපෙත් එක්ක සම්බන්ධ නැති මානසිකත්වයක් ගොඩනගපු කෙනාට ඒ තණ්හාවේ දුක තියෙනවා. ඒතර තණ්හාවෙන් නිදහස් වෙච්ච යම් තැනක් යද්දී එතන තමයි ශාන්ත ප්‍රණීත වෙන්නේ ඒ කෙනාට. ඒ කියන්නේ නිවන. නිරෝධ සමාපත්තිය කියන තුන නිකලෙස් වෙන මාවතක් පින්වත්නි. එතකොට ඒක හරි ආශ්චර්යයි එතකොට. ඒතර පින්වත්නි හරි පුදුමයි. ඒ කියන්නේ භික්ෂුවගේ උපත පිණිස සකස් වන විඥානය කොහටද ගෙනියන්නේ? නේව සංඥා නා සංඥායතන තුල පිහිටනවා කියන පින්වත් මහන්නේ මෙයට කියන්නේ නේව සංඥා නා සංඥායතන සමාපත්තියට හිත කරු ප්‍රතිපදාව කියලයි. මෙහෙම වදාළට පස්සේ හරි පින්වත්නි හරි ආශ්චර්යයි. අපගේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීනි මේ ශාසනය කෙනෙක් මෙහෙම හිතුවොත් එහෙම කුමක්ද? ඒ කියන්නේ කලින් පවසන ආකාරයෙන් මම විසින් කර්ම රැස් කොට නොතිබුණා නම්. ඒ කියන්නේ මොකද්ද? රූප ධානත් හිතේ හදා ඉන්නේ නැත්තම්. අරූප ධාන හදා හිතේ ගොඩනගන්නෙත් නැත්තම්. කලින් රැස් කීපු ආකාරය කියලා කියන්නේ ඒකට පින්වත්. එතකොට මෙතන විස්තර කරලා තිබුණේ ඒවනේ. මම මේ දේශනාවේ මාගේ භාගය පටන් ගත්තේ දැන් මේ ඉතිසලා අපි දහම් කඩපොතේ මේ දේශනාව සම්පූර්ණ විස්තර කළා මම. මුලින් තියෙන රූප ධාන වලට හිත පිහිටවන්න කල්පනා කරන විදිය. ඊට පස්සේ තියෙන අරූප ධාන වලට හිත පිහිටවන්න කල්පනා කරන විදිය. ඒතර මෙතන කියන්නේ කලින් පවසන ආකාරයෙන් මම විසින් කර්මයක් රැස් කොට නොතිබුණා නම්. ඒ කියන්නේ රූප ධාන වඩා ඉඳලත් නැත්තම්. අරූප ධාන වඩා ඉඳලත් නැත්තම්. මටේට අනුව උපතක් සකස් වෙන්නේ නැහැ. ත්‍රි ලෝකවල උපත ආකින්චඤ්ඤායතනේ නිය සංඥා නා සංඥායතන උපතක් කරා යන්නේ නැහැ. අනාගතයට කර්ම සකස් වීමක් උත් නොවන්නේ නම් අනාගතයට සකස් වෙන දෙන්නෙත් නැහැ එතකොට. සමහර මේ ආනන්දයන් වහන්සේ වඩපු මගක් දන්නේ මේ කියන්නේ සමහර විට. ඒ කියන්නේ දැන් වර්තමාන මොහොතේ ඉන්න අනාගතයට සකස් වෙන දෙන්නේ. ආනන්දයන් වහන්සේ එහෙමයි ඉඳලා තියෙන්නේ. මේ කියන දේවල් තුල හිත පිහිටව ඉඳලත් නැහැ. හැබැයි අනාගතයට සකස් වෙන දෙන්නේ නැහැ. හරි පුදුමයි පින්වත්නි සිහිය. ඒකනේ පින්වත්නි මේ බුද්ධ ශාසනය මේ කියන සියලු ධර්මස්කන්ධ දරාගත්තේ මේ චිත්තසංතානනේ පින්වත්නි. මේ කියන සියලු ධර්මස්කන්ධයන් දරාගත්තු මේ චිත්තසංතානය තුළ මෙහිම සිහියක් නොතිබුණා නම් තමයි පුදුමේ. කොහොමද සිහිය? වර්තමාන මොහොතේ ඉන්නෝ අනාගතයට විපාක විඳීම පිණිස සකස් වෙන දෙන්නේ. කොහොම සිහියකින් ඉඳලාද පින්වත්නි? සාදු සාදු පරම පූජනීය ආනන්ද මහරහතන් මුනිදුට. හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි. අනාගතයට කර්ම සකස් වීමක් නොවන්නේ නම්
අනාගතයේ මට පංච උපාදානස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ එතකොට. ඒ නිසා සකස් වී තිබෙන යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද? දැන්ට තියෙන වර්තමානිකක් තියෙනවා. මොකද්ද? දැන්ට වර්තමාන එතකොට කොහොමද තියෙන්නේ? රූපෙට බැඳිච්ච තමන්ගේ රූපෙට බැඳිලා තියෙනවා හිත. තමන් විඳින දේවල් වලට, තමන් හඳුන ගන්න දේවල් වලට, තමන් පහල කරන සිතිවිලි වලට, තමන් දැනගන්න දේවල් වලට උපාදානෙ ඇතුලේ තියෙනවා. ඒක විතරයි තියෙන්නේ. හැබැයි ඒක මත පිහිට අනාගතයේ දෙයක් රැස් වෙන දෙන්නේ. එතකොට ඒක සකස් ඒ නිසා සකස් වී තිබෙන යම් පංච උපාදානස්කන්ධ ඒක දුරු කර කර ඉන්නවා. ඒක දුරු කරන්නේ කොහොමද? ඒක දුරු කරන්නේ එතකොට දැන් වර්තමානයේ තියෙන රූප උපාදානස්කන්ධය ආදීනව සිහි කර කර ඉන්නවා. රූපය ආදීනව සිහි කරනවා. වේදනාවේ ආදීනව සිහි කර කර ඉන්නවා. මේ වෙලාවේ තියෙන සංඥාවේ ආදීනව සිහි කරනවා. මේ වෙලාවේ සංස්කාර වල අනිත්‍ය දකිනවා. මේ වෙලාවේ හටගන්න විඥානය අනිත්‍ය දකිනවා. මේ මොහොතේ රූපේ අනිත්‍ය දකිනවනම් මේ මොහොතේ විඳින විඳීමේ අනිත්‍ය දකිනවනම් මේ මොහොතේ හඳුනා ගන්න දේ අනිත්‍ය දකිනවනම් මේ මොහොතේ උපදින සංස්කාරය අනිත්‍ය දකිනවනම් මේ මොහොතේ ඇතිවෙන දැනගැනීමේ විඥානය අනිත්‍ය දකිනවනම් අන්නේ කෙනාට තමයි කියන්නේ මොකද්ද? මේ වර්තමාන පංච උපාදානස්කන්ධයක් ඇද්ද මම ඒක දුරු කර කර ඉන්නවා. ආනන්ද මුනිඳුන් හිටපු විහරණය වෙන්න පුළුවන් පින්වත්නි. නැත්තම් මේ පරියා එකපාරට අහන්න සිත් පහළ වුණේ කෙසේද? හරි පුදුමයි එතකොට. ඔය විදිහට උපේක්ෂාවක් ලබනවා. ඒතර හොම් පවත් ඉන්නකොට එයාගේ හිතේ ගොඩ නැගෙන්නේ කොහොමද? උපේක්ෂාව. ආනන්ද මුනිඳුට නොපෙරුණු කෙලෙස් තථාගතයන් වහන්සේට පේනවා. ස්වාමීන් නිවන් භික්ෂුවක් පිරුණොම් පායිද? එහෙම නැත්නම් පිරුණොම් පාන එක නැද්ද කියලා හෙව්වා. හරි ආශ්චර්යයි. ආනන්ද ඒ කාරණේ දැතම් භික්ෂුවක් පිරුණොම් පාන්න පුළුවන්. ඇතම් භික්ෂුවක් පිරුණොම් පාන්න නොපුන පුළුවන් ආනන්ද කිව්වා. අනේ ස්වාමීනි ඔහොම වඩද්දිත් යම් කෙනෙක් පිරුණොම් පානවා ඒකට හේතුව කුමක්ද? යම් කෙනෙක් පිරුණොම් නොපානවා ඒකට හේතුව කුමක්ද? ආනන්ද භික්ෂුවක් මේ විදිහට පිළිපදිනවා. මොකද්ද? ඔය කියන කලින් පවසන ආකාරයේ මා විසින් කර්ම රැස් නොකොට නොතිබුණා නම් මට ඒට අනුව උපතක් සකස් වෙන්නේ නැහැ. අනාගතයේට කර්ම සකස් වීමක් නොවන්නේ නම් අනාගතයේ මට පංච උපාදානස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සකස් වී තිබෙන යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද මම ඒක දුරු කරනවා කියලා. එතකොට ඔය ආයුරින් උපේක්ෂාවක් ඇති වෙයි කියනවා. හැබැයි ඒ උපේක්ෂාවේ අවිද්‍යා සහගත වාසියෙන් හිටියෝ සතුටින් පිළිගන්නවා කියනවා. ඒ උපේක්ෂාවත් තමන්ගෙම හිතේ වැඩෙන උපේක්ෂාවේ සතුටින් පිළිගරගෙන ඉන්නවා කියනවා. ඇයි සැපත් නැති දුකත් නැති හිතක් හැදෙනවා. මේ හිතට ආස කර කර ඉන්නවා. ඒ උපේක්ෂාව ගැන වර්ණනා කරනවා කියනවා. ඒ උපේක්ෂාව විතර මොකද වෙන්නේ? ඒ උපේක්ෂාවේ ආනිසංස සිහි කර කර ඉන්නකොට ඒ උපේක්ෂාවේ බැස ගන්නවා කියනවා. එතකොට බැස ගනිද්දී මොකද වෙන්නේ? එයාගේ විඥානය අසුරු කරන් පවතින ඒ උපේක්ෂාවයි කියනවා. ඒ උපේක්ෂාව තමයි එතකොට උපාදාන වන්නේ. ආනන්ද උපාදාන සහිත කෙනා පිරිනවම් පාන්නේ. ආශ්චර්යයි ආශ්චර්යයි. සම්මා සම්බුද්ධමය අපේ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි. සම්මා සම්බුද්ධමයි සියල්ලම අවබෝධ කරලා ඉන්නේ. ආනන්ද ඊටස කියන ස්වාමීන් වහන්සේ මේ කියන උපේක්ෂාව උපාදාන කරමින් ඉන්න භික්ෂුව කොහෙද උපදින්නේ කියලා ඇහුවා. ආනන්ද නේව සංඥානා සංඥායතන කියනවා. එහෙනම් ස්වාමීනි උපාදාන කරන භික්ෂුව උපාදාන කරලා තියෙන ශ්‍රේෂ්ඨ උපාදානයක් නෝ. ඔව් ආනන්ද ඒ උපාදාන ශ්‍රේෂ්ඨයි කියනවා. ඇයි ඒ තරම් සාන්තයි, ඒ තරම් ප්‍රණීතයි. ඒ උපාදාන ශ්‍රේෂ්ඨමයි කියන ආනන්ද යම් මේ නේව සංඥා නා සංඥායත නැද්ද? ඒ ශ්‍රේෂ්ඨ උපාදානයක් තමයි කියනවා ඒක නා. පින්වත් ආනන්ද හැබැයි යම් කිසි කෙනෙක් මේ උපේක්ෂාව ගැන සිහියෙන් ඉඳලා ඒ උපේක්ෂාව හිත බැස ගන්න දෙන්නේ නැත්තම්, පිහිටන්න දෙන්නේ නැත්තම්, ඇලෙන්න දෙන්නේ නැත්තම් අන්න මොකද වෙන්නේ? ඔය අයුරින් වාසය කරද්දී අන්න පිරිනිවිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුදුම දෙයක් පින්වත්නි, පුදුම ආශ්චර්යයක්. පුදුම ආශ්චර්යයක්. මෙච්චර නිකලස් මාවතක්. දැන් ඔබට දසබල ඥාන හොඳට ඉස්මතු වෙනවා. සබ්බත් ගාමිනින් පටිපදං යතා භූතං පජානාති. එහෙනම් මේ සියලු ප්‍රතිපදාවන්
සර්වඥයන් වහන්සේ සර්වඥනින් දැක්කා. ඊට කියනවා ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අద్භූතයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධ්‍යාන සමාපatti ගැන කියලා දුන්නා. ඒව ඇසුරු කරගෙන සසර සැඩ පහරින් ඈතර වෙන විදියක් කියලා දුන්නා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා අනුමෝදන් වුණා. තව පුංචි දහම් පරයයක් තියෙන පින්වත්, නමුත් ඔබට මේ කියලා දුන්න දහම් පරයයට මේ කොටස ප්‍රමාණවත් පින්වත්නි. ඊළඟ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අන්තිමට දැන් අපි දේවතානුපස්සනාවේ අන්තිමට බුදුරජාණන් දේශනා කළා යේච රූපූපක සත්තා යේච අරූප වාසිනෝ නිරෝධං අප්ප ජානන්තා ආගන්තා රූපුනබ්බවං. රූප ලෝකවල ඉපදුන අරූප තලවල ඉපදුන සියලු සතුන් මෙහි මැලී දුකින් මිදීමක් නොදකි. ඒ උදවිය ඒ නිසාම යලි යලි පැමිණෙත් භවයට. යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු සුසන්ටිතා. රූපය පිරිසිඳ දැකලා අරූපේ මනාකොට ඉස්සෙල්ලා හිත පිහිටවනවා කියනවා. පිහිටවලා නිරෝධේහි විමුච්ඡanti. එතනොත් කුමක්ද කරන්නේ? හිත නිදහස් කරගෙන විමුක්තියට පත් කරලා තේජන මච්චුහායිනෝති. මාර රාජ්‍යයෙන් ඔහු නිදහස් කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් දේශනා කළා. බලන්න එතකොට මේ සොඳුරු වචන දෙකම දහම් පරයයන් දෙකම සිහි කර කර ඉඳලා පින්වත්නි එක්ක අනාගාමී එක්ක අරහත්ත්වයට පත් වෙන බව සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යතුන් වහන්සේ සර්වඥනින් දැකලා දේශනා කළා. ඒ නිසා මේ දහම් පරයය ගැන හිත පහදවාගෙන සසර දුකින් ඈතර වෙන මාවත විවර කරගන්නට මේ පින්වත් සිව් දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 65න් 7 දේවාල පාර කටුබැද්ද මොරටු යන ලිපිනේ පදිංචි පින්වත් ලලනා වීරගුඩ පින්බර මාතාව විසින්. ඉතින් මේ රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ විහාරය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මක විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට මහමිවුනා මහා විහාරයේ වැඩ සිටින මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ටත් ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට මහමිවුනා මහා විහාරයේ අනුශාසක කට්නීරී ධම්මදේව ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය මීට වසරකට පෙර 2020 ඔක්තෝබර් මාස 21 වන දින මිය පරලෝකීය BG සීලවතී මෑණියන්ට මීට වසර 7කට පෙර මිය පරලෝකීය 2014 නොවැම්බර් මාස 14 වන දින මිය පරලෝකීය සැම්සන් වේරගොඩ පින්බර පියාණන්ට ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ මොරටු කටුබැද්ද මොරටු යන ලිපිනේ පදිංචි පින්වත් ලලනා වේරගොඩ පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින ශ්‍රවීන්ද්‍රලාල් වේරගොඩ ලසන්ත වේරගොඩ යන සහෝදරයන් දෙදෙනාට මාලාද සිල්ලා මෑණියන්ට BG ලීලාවති ලුකු අම්මාට
බීජී ජනවති පුංචි අම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම ඔසුක, බිනුක, ඩිල්කී, ඉරංගී, රුහිණී යන දූ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඵල වීම පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.